අපි දැන් මේ power supply එක tier down කරන්න කියලා හදන්නේ. දැන් අපේ දැන්ට වැඩ ටිකත් එක්ක ඇත්තටම සාමාන්‍යයෙන් යට කොටස තමයි ටිකක් සාමාන්‍ය බෝම් වෙලා තියෙන්නේ. අනිත් පැත්තේ නම් අවුලක් නැහැ. සාමාන්‍යයි. මේක බොහොම handy package එකක් කියලා පේනවා. අපි බලමු ඉස්සෙල්ලාම මේක අපිට screws ටිකක් තියෙනවා. පේන වෙන ඇත්තටම අපිට මේකේ නෑ මේ අර අපිට හම්බ වෙනවනේ ගලවන්න බැරි කොට සීල් එකක් හම්බ වෙනවනේ මේ ඒ වගේ සීල් එකක් නම් මේකේ නැහැ. හරි. පිට කවර් එකට තියෙන ස්ක්‍රූස් 4යි. අනේ. right මෙතන එකක් තව තියෙනවා. 6ක්. හරි. මේ විදිහට ඔපන් කරන්න. මම අපි මේක පැත්තට පස්සට ඇද්දට පස්සේ wow මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් අපිට EI code transformer එකක් හම්බෙන්නේ මේක බොහොම short metal එකක් තියෙනවා right මේ විදිහට තමයි හම්බෙන්නේ අපි බලමු මොනවද අපිට පේන්නේ කියන එක හරි ඔන්න මේ විදිහට මම power supply එක ගලව ගත්තා අපි බලමු බොහොම හොඳ දඩ size transformer එකක් තියෙනවා ඒ වගේම මෙතන transistors බලා ගන්න පුළුවන් මේ transistors ටික නම් ගත්තොත් එම අපිට common හම්බෙන number එකක් තමයි තියෙන්නේ ඔයගලන්ට පේන ඇති D1047 අපේ සුපුරුදු transistor එක තියෙනවා ඒකට තමයි cooling fan එක ඇවිල්ලා තියෙන්නේ transformer එකටත් model number එකක් තියෙනවා ඔයගලන්ට පේන ඇති model EI96X45 NS කියන එක තමයි තියෙන්නේ මේකේ voltages ටික ගත්තොත් එම අපිට පේන දේ තමයි 18 volt 0.2 ampere එකකුත් එක්ක 0 to 8 volt එකක් තියෙනවා 21 volt tap එකක් තියෙනවා 35 volt එකක් තියෙනවා 6 amps වෙනකම් ඒ හැම එකකම ගන්න පුළුවන් capability එකක් තියෙනවා කියලා දාලා තියෙනවා ඊට පස්සේ Shenzhen Xiongqing මොකක්ද මන් දෙකක් තියෙනවා brand එක right ඊට පස්සේ අපි මේ පැත්තට ආවට පස්සේ අපිට මේකේ අපි අතර මේක ගලලා තමයි දැන් බලන්න වෙන්නේ මේ මෙතනින් එහාට මේකේ මොනවද තියෙන්නේ කියන එක අනිත් පැත්තේ අපි විශේෂ දෙයක් ගත්තොත් එහෙම මේ තියෙන අපිට ඒ පැත්තේ පේන විදිහ අර ground connection එක නැත්තම් මෙන්න මේ කොළ පාට එක අපිට පේනවා මේක ඇතුල් පැත්තේ මේ පැත්තෙන් ගත්තොත් ඒක පේනවා මේ විදිහට මම කැමරා එක zoom කරන්නම් right මේ තියෙන මේ විදිහට ඒක අපේ සාමාන්‍ය earth එකත් එක්ක මෙතෙන්දී ඔයගලන්ට පේන ඇති earth එකට තමයි ඒක සම්බන්ධ කරලා තියෙන්නේ මේ body earth එක තමයි හැම power supply එකම ගොඩක් වෙලාට එන්නේ අපිට පේනවා මේ පැත්තේ පොඩි current sense coil එකක් තියෙනවා පේනවා ඒක තමයි පේන්න තියෙන්නේ බෝඩ් එක ගලවලා ඉවරලා ඊට පස්සේ අපි බලමු කොහොමද තත්ත්වය කියන එක හරි මේ විදිහට මම කාඩ් දෙක ගලව ගත්තා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එක මෙතෙන්දී සඳහන් කරලා තියෙනවා මේ තමයි ඒගොල්ලන්ගේ ෆ්‍රන්ට් පැනල් එකේ සම්පූර්ණ PCB එක වෙන්නේ right කොටු type එකේ square type LED එකක් තියෙනවා display එකක් තියෙනවා ඒ වගේම මෙතනදී කරකෝන potentiometers ටික මේ විදිහට තියෙනවා අර සාමාන්‍ය branded කිව්වත් එහෙම කියන්න බෑ සාමාන්‍ය ඒවා තමයි ඊට පස්සේ මේක මෙන්න මේ වගේ පොඩි connector එකකින් 2.4 header pins connector එකකින් මේ විදිහට මේ card එක connect වෙනවා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට හරිම සරල mechanism එකක් යටතේ මේ විදිහට connect වෙනවා බලා ගන්න පුළුවන් right දැන් මම යන්න හදන්නේ මේකේ තියෙන chips ටික ගැන පොඩ්ඩක් කතා කරලා එමු. එතකොට බැලු බැලමට පේන එක තමයි වෙන මේක මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් බවක් පේනවා. අපි බලමු මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක්ද නැද්ද කියන එක. මේකේ නම්බර් එක ගත්තොත් එහෙම මේකේ නම්බර් එක SD81.08x කියන එක අපි මේකේ data sheet එක මොකක්ද කියන එක බලමු. ගොඩක් වෙලාවට මේක මේ display driver එකක් වෙන්න ඕනේ. main microcontroller එකක් මේකේ තියෙනවද කියලා කවුරු ඇහුවොත් පෙනුමට නම් මේකේ main microcontroller එකක් තියෙන බවක් නම් පේන්නේ නැහැ. මම හිතුවා මේකේ main microcontroller එකක් ඇති කියලා. එහෙම එකක් නැහැ. ඊළඟට මෙතනදී ampere volt
කතාවක් මොකක් හෝ මෙතන එකක් ඇවිල්ලා තියෙන එක මොකක්ද කියලා නැහැ මේකේ. ඒ ඇහැරුණකොට මේකේ කිසිම බස එකක් එන්න තැනක් නැහැ. මෙතන සාමාන්‍ය විදියක ස්මෝ බ්‍රිඩ් රෙක්ටිෆයර් එකක් එක්ක මෙතන ට්‍රාන්ස්ෆෝමර් එකේ වයර් එකක් සෙට් වෙනවා, නිල් පාට වයර් දෙකක්. ඒ ටික තමයි මේකේ තියෙන්නේ. වෙන විශේෂ දෙයක් මේකේ නැහැ. හරි. දැන් ඒ අපි දැකපු IC එක SD 81.08x කියන IC එක ගත්තොත් එහෙම ඒක චයිනීස් නිෂ්පාදනයක් බව පේනවා. ඒක මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් තමයි. රයිට්. ඉතින් ඇයි මේ ගැන විස්තර කතා කරන්න හිතුනේ සහ කතා කරොත් මේකේ ඔරිජිනල් ඩේටා ෂීට් එක ඔයගලන්ට පේනවත් ඇති. මෙන්න මේ විදියට චයිනා භාෂාවෙන් තමයි තියෙන්නේ. ඉතින් අපිට මේක චයිනා භාෂාවෙන් දාගෙන අපිට අනුමාන වශයෙන් කියන වඩා මම මේක ට්‍රාන්ස්ලේට් කරගත්තා ඉංග්‍රීසි වලට. රයිට්. මේක ගත්තොත් එහෙනම් මේක මේ belt LED driver with කියන එකේදී මම හිතන්නේ සමහර අපිට බුල්ට් වෙන්නත් පුළුවන්. කොහොම හෝ මේකේ අදහස් කරන්නේ අපිට ප්‍රධාන ආකාරයටම මේක LED driver IC එකක් බවක් තියෙනවා සහ analog digital converter එකක් තියෙනවා කියලා කියන 20 bit. ඒක හොඳ ඉන්ටග්‍රේෂන් එකක් 20 bit ADC එකක් එක්ක එන එක්තරා විදිහක මේක මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් තමයි. රයිට්. ඊට පස්සේ අපි මේකේ ඩීටේල් ටික බලුවොත් එහෙම මට විශේෂයෙන් මෙතනදී කතා කරන්න තියෙන්නේ අපි බලුවොත් එහෙම RAM size නම් අපිට ඔය ලොකු ප්‍රශ්න තියෙනව නෙමෙයි. voltage එක 3.6 volt කියලා තියෙනවා. ඒ අරනකොට මෙතන මට විශේෂ කතා කිරීමක් නැහැ. ඊට පස්සේ මම පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් මේකේ තියෙනවා pin description එක. මේක ප්‍රධාන pin 7ක් ඒගොල්ලෝ 8ක් වෙන් කරලා තියෙනවා. දශම ස්ථාන පොයින්ට් එකත් ඇතුළුව light LED drivers LED display ටික drive කරන්න out කරලා දෙනවා. ඊට පස්සේ ඊට අමතරව මෙතෙන්දී හැටියට අර programming pin එකක් තියෙනවා VPP එක සහ interrupt pin එකක් බවක් සඳහන් වෙනවා මේක. නමුත් මෙතන හැටියට නම් ඒක interrupt pin එක මම PCB එක check කළාම ඒක භාවිතාවක් කළා නැහැ. right. ඒ කියන්නේ pin එකම සම්පූර්ණයෙන් භාවිතා වෙන්නේ නැහැ කියන එක තමයි තියෙන්නේ. ඊට පස්සේ DVSS කියන්නේ අපි දන්නවා digital ground එක, VDD කියන්නේ digital supply voltage එක. ඒක හරි. ඊට පස්සේ analog supply එක සහ analog negative voltage එක ගැන සඳහන් කරලා තිනවා. AIP සහ AIN කියන ගත්තොත් ADC differential input internal pull down can be selected when not in use. මේක තමයි ADC pin එක වෙන්නේ මේකේ reading කරන්න. ඊට පස්සේ ඊට අමතරව ගත්තට පස්සේ මෙතන තියෙනවා LBTIN කියන pin එකක්. එතකොට මේකෙදි ඇත්තටම කරලා තියෙන්නේ reference voltage එක හදාගන්න ADC reading එකේදී අපිට පිටින් එක දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේක බැලුවටම පේන දේ තමයි මේකේ අමුතුවෙන් මේ කෝඩ් එකක් ගහලා මේ මුළු power supply එකම control කරන තරම් මේකේ කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. එන්න අපි අමුතුවෙන් කලබල වෙන දෙයක්වත් නැහැ. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් මේගොල්ලන්ගේ සම්පූර්ණම internal architecture එක. ඉතින් මේක ගන්නකොට මේකේ අපිට ඔක්කොට වඩා පේන්නේ 32k kHz RC oscillator එකක් සහ 4 MHz RC oscillator එකක් තියෙනවා. එතකොට timing generation වලදී 4 MHz කිව්වොත් එහෙම මේක ඇත්තටම එක්කෙනෙකුත් මම අහුවා මේ ඇයි display එකේ චුට්ටක් වගේ නිකන් පෙන්වන්නේ කියන එක. ඒකට සමහරක් විට හේතුවක් වෙන්න පුළුවන් මේ 4 MHz crystal එක internal ඇත්තටම oscillator එක තියෙන internal ඒකෙන් මොකක් හරි issue එකක් වෙන්නත් පුළුවන්. සමහරක් විට 4 MHz කියන ටිකක් අඩු speed එකක් හින්දා ඒක ගැටලුවක් වෙලා වෙන්නත් පුළුවන්. ඒ දේවල් වෙන්නේ. ඉතින් මේකේ අමුතු දෙයක් නැහැ. ඇත්තටම මේකේ තියෙන්නේ ADC reading එක අරගන්න ඒක කෙලින්ම out කරන්න තියෙන LED driver එකට එච්චර තමයි තියෙන්නේ. විශේෂයෙන් ගත්තට පස්සේ input output control යටතේදී LED drivers වලට අදාළ කරන ටික විතරයි ඇත්තටම තියෙන්නේ. ඉතින් අමුතුවෙන් මේක මහා පරිමාණයේ ඇත්තටම මේ රීඩින් එකක් ගන්න එකක් නෙවෙයි. ඒක හින්දා මං හිතන්නේ නැහැ මේ ඒක කිසිම තේරුමක් තියෙන එකක් කියලා මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් කියලාවත් මේකේ power supply එක control කරනවා කියලා ගන්න බෑ. ඊට පස්සේ මේ තියෙන LED connections ටික දාලා තිනවා. ඒ කියන්නේ LED display ටික ඊට අමතරව මෙතෙන්දී සම්පූර්ණයෙන් නැවතත් internal typical application circuit එකක් දීලා තිනවා. එතකොට මේකේ බලනකොට මේකේ අපිට පේන LBTI pin එක මේගොල්ලෝ මෙතෙන්දී
ලේසියෙන්ම රෙෆරන්ස් වෝල්ටේජ් එකක් අරගන්නකොට රෙසිස්ටර් ඩිවයිඩර් එකකින් අරගෙන එහෙම එකක් කරලා තමයි මේක හදලා තියෙන්නේ. මම ඒක ලොකු හොඳක් දකින්නේ නැහැ. නමුත් මෙතනදී අපි දන්නේ නැහැ ඇත්තටම PCB එකේදී ඒගොල්ලෝ මෙතනදී LBTI පින් එකට කොහොමද ඇප්ලයි කරලා තියෙන්නේ කියන එක නම් බොහෝ වෙලාවට TL431 වගේ IC එකක් තිබ්බා වෙන්න පුළුවන්. ඒ අරමුණකොට වෙන මොකද නැත්නම් 3.3 volt supply voltage එක stability නම් කෙලින්ම මේක මෙතනින් අරන් මේගොල්ලන්ට දෙන්නත් පුළුවන්. මොකද මක්ස් එකේ ඒ facility එක තියෙනවා. එහෙම ගන්න පුළුවන්. ඉතින් ඔය දේවල් තමයි මේකේ තියෙන්නේ. වෙන විශේෂ දෙයක් නැහැ. තව දුරටත් අපි පහලට ගියා කියලා කතා කරන්න විශේෂ දෙයක් නැහැ. ඉතින් ඕක තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම පටන් ගත්ත ලෑන් ඉඳන් ඇනලොග් වෝල්ටේජ් එක රීඩ් කරලා ඩිස්ප්ලේ දානවා ඇරුණකොට වෙන මොකුත් මේ පවර් සප්ලයි එක කිසිම දෙයක් කන්ට්‍රෝල් කරන්න බව පේන්නේ නැහැ. ඉතින් ඒකෙන් කියන්න පුළුවන් නැවතත් මෙතෙන්දි මට කියන්න පුළුවන් මේ පවර් සප්ලයි එක ෆුල් ඇනලොග් සිස්ටම් එකකින් දුවන එකක් ඩිජිටල් සිස්ටම් එකකින් දුවන එකක් නෙවෙයි කියන එක පැහැදිලිවම කියන්න පුළුවන්. අපිට වැඩිම හරියක් තියෙන මෙන්න මේ කාඩ් එකේනේ. රයිට් මේක අපිට රිලේ දෙකක් බලා ගන්න පුළුවන්. එතකොට මේ රිලේ දෙක දැක්කහම බොහෝ වෙලාවට මතක් කරන්න ඕන දේ තමයි අමුතු දෙයක් නැහැ. මේකත් සාමාන්‍ය විදිහට 10 ampere JQC 3FF රිලේ තියෙන්නේ. දැන් උගඩ දෙනෙක් අහනවා 5 ampere ස්විච් ගන්න මොකද්ද හොඳ රිලේ එක කියලා. ඔන්න අපිට දැන් පේනවා 5 ampere මේකෙන් කරදරයක් නැතුව ස්විච් නැති මේ જાති රිලේ එකක් ඔයගොල්ලන්ගේ ඇප්ලිකේෂන්ස් වලට ගන්න පුළුවන්. ඊළඟට දැන් මම මේක කතා කරන්න හදන්නේ මේකේ මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තියෙනවද? කවුරු හරි අහුවොත් එහෙම කියන්න තියෙන එක. නැහැ. මේක මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් පේන්නේ නැති බවක් තමයි මට දැන්ට පේන්නේ. අපි බලමු මයික්‍රෝ කන්ට්‍රෝලර් එකක් තියෙනවද කියන එක බලන්න. මේකේ තියෙන චිප්ස් ටික තියෙන්නේ. මේ පැත්තේ අපිට කිසිම චිප් එකක් මේ බෝඩ් එකේ කිසිම චිප් එකක් පේන්නේ නැහැ. මයික්‍රෝ කන්ට්‍රෝලර් ඩිවයිස් එකක් වෙන්න පුළුවන් අයිටම් එකක්. මෙතන අපි බැලුවොත් එහෙම මෙතන තියෙන චිප් එක 201 AMZ101 කියන මම හිතන්නේ බෝට ඔප් ඇම්ප් එකක් වෙන්න ඕනේ කම්පැරේටර් එකක් ඒ වගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා Texas Instruments ලගේ LM1450ට ඒකත් common ඔප් ඇම්ප් එකක් වෙන්නේ. National Semiconductor IC එකකුත් ලස්සනට පේනවා. මොකද්ද National Semiconductor දාලා තියෙන්නේ? LM1458 තමයි අර කලින්කම තමයි National Semiconductor මේ උඩ එකක් මේක national මේ දෙකම උඩට සාමාන්‍ය තුනම අතරම ඒ වගේ ඔප් ඇම්ප්ස් දෙක තමයි තියෙන්නේ. Xenon diode ටිකක් පේනවා, transistor ටිකක් පේනවා. ඒ වගේම තවත් bridge rectifier ජෝඩු දෙකක් පේනවා. එච්චර තමයි තියෙන්නේ. හරිම සතුටුයි කියන්නේ. එතකොට එහෙම බැලුවොත් එහෙම අපිට කියන්න තියෙන එක මේකේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් නැති නිසා මේක pure analog විදියට වැඩ කරන බොහොම nice power supply design එකක්. really impressive, pretty සහ current sense resistor එකට මේගොල්ලෝ මේ විදියට coil current sensor එකක් තමයි use කරලා තියෙන්නේ. ඒක directly op amps වලට ගිහිල්ලා ඒ විදිය තමයි යන්නේ. right ඊට පස්සේ 78i15 බොහොම හොඳ branded regulator එකක් පේනවා. මොකක් හරි China brand එකක් වෙනවනේ මේක. ඊට පස්සේ මෙතන තියෙනවා 79යි 15 එකක් අනිවාර්යයෙන් මේ ඔප් ඇම්ප්ස් ටික ඩ්‍රයිව් කරන්න හදන 15 වෝල්ට් එක -15 වෝල්ට් එක හදාගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ ඇඩ්ජස්ට්මන්ට්ස් මොනවා හරි ඩීටේල් එකක්. ඒක බැලුවොත් එහෙම wow මෙතන තියෙනවා වෝල්ටේජ් ඇඩ්ජස්ට්මන්ට් එක. හරි ඊට පස්සේ මෙතන තියෙනවා ලෝඩ් රෙගියුලේෂන් එක. ඊට පස්සේ මෙතන තියෙනවා කරන්ට් ඇඩ්ජස්ට්මන්ට් එක. කත් නරක නැහැ. reference IC එකක් වගේ එකක් U4 කියලා පේනවා. TL431 common IC එකක් තමයි විතර තියෙන්නේ. ඒ අරනකොට වෙන විශේෂ දෙයක් නැහැ. nice design. bridge rectifier එක මොකද්ද බලමු. KBU810 කියන bridge rectifier එක ගිහිල්ලා තියෙන්නේ. ඒකත් සාමාන්‍ය common design එකක්. nicely stand කරලා තියෙනවා. branded caps නෙමෙයි Fujicon තමයි use කරලා තියෙන්නේ. branded cap එක මේක 4700 microfarad 63 volt cap එකක් තියෙනවා. ඒකත් Fujicon brand එකම තමයි ගිහින් තියෙන්නේ. මයිලර් එකක් තියෙනවා 400 volt 47. ඊට පස්සේ ඒක තමයි මෙතන තවත් current sense resistors type වගේ ඒවා මෙතන තියෙනවා 0.1 ohm resistor එකක් ගිහින් තියෙනවා 0.1 ohm. ඒ දෙක parallel රුත් නෙමෙයි තියෙන්නේ ඇත්තටම සම්බන්ධතාවය. ඊට පස්සේ මේකේ protection පැත්ත ගැන කතා කරනකොට මේ දෙකට තමයි කෙලින්ම
ඇවිත් තියෙන්නේ පොසිටිව් නෙගටිව් වයර් ලයින් එක. මේකෙදී යටපැත්ත බැලුවොත් අපිට පේනවා S3M ඩයෝඩ් එකක් යූස් කරලා තිනවා. ඒකෙන් ඕනට වඩා වෝල්ටේජ් එක ආවොත් ප්‍රොටෙක්ෂන් වෙන්න අනිවාර්යෙන් මේක තියෙන්නේ. සහ ඊටත් වඩා මේක ඇත්තටම ඕනට වඩා කියන එක නෙමෙයි. ඇත්තටම රිවර්ස් පොලාරිටි වෝල්ටේජ් එකක් කියලා බැරියර් එක කැඩුනොත් ෂෝට් කරලා අවුට්පුට් ෂෝට් එකෙම තියන්න පුළුවන්. බොහොම හොඳ හයි කරන්ට් පේන විදිහට ටිකක් ලොකු කරන්ට් එකක් යවන්න පුළුවන්. more than 3 ampere ඩයෝඩ් එකක් තියෙනවා. S3M කියන ඩයෝඩ් එක යූස් කරලා තිනවා. අනිත් ඒවා නම් M7 ඩයෝඩ් තමයි කොහොම වගේ තියෙන්නේ. නයිස් ඩිසයින් එකක්. ඩිසයින් කොස්ට් එක ගත්තොත් එහෙම මේක ඩිසයින් කොස්ට් එකට මං හිතන්නේ උඩරිම ගියත් යන්නේ නැති. බෝඩ් එක සෙන්ටිමීටර් 10කට වඩා අඩු ටයිප් එකේ. මේක නම් සෙන්ටිමීටර් 10කට වඩා පොඩ්ඩක් අඩුයි. මේක උඩරිම අපි කියන සෙන්ටිමීටර් 11යි 8ක් විතර කියලා අපි නිකන් රෆ්ලි හිතුවොත් එහෙම මේක ඩිසයින් කොස්ට් එක ඇත්තටම මේගොල්ලන්ට ගිහින් ඕන නම් ඇති. මම හිතන්නේ රුපියල් 6000ක් වගේ ප්‍රමාණයක් වුණ උඩරිම චිප් ටිකත් එක්ක අහුගලොත් යන්නේ නැති. ඉතින් ඒතර ටික එතන ඩිසයින් එකට තමයි ට්‍රාන්ස්ෆෝම් එකට සමහරක් විදිහට ඉතින් යම් කිසි ප්‍රමාණයක් යන්නේ නැති කියන එක. බෝඩ් එකත් සාමාන්‍ය 1.2 මිලි වගේ බෝඩ් තියෙන්නේ. ඔව් 1.2 වලට වැඩි. sorry මේක 1.5 විතර. 1.5 විතර ගණකම් බෝඩ් එකක් තමයි එකකින් තියෙන්නේ. nice design. බොහොම ඔක්කොම ඇනලොග් වගේ තමයි ඩිසයින් කරලා තියෙන්නේ. ඊට පස්සේ මේ ට්‍රාන්සිස්ටර් එක ගැන කතා කරොත් එහෙම D880 කියන ට්‍රාන්සිස්ටර් එක යූස් කරලා තියෙන්නේ මෙතනදී. මෙතනත් තියෙනවා ඒක දාලා තියෙන්නේ. සහ මේකේ තවත් ලස්සන දෙයක් තියෙනවා දකින්න මට පේන හැටියට. මේකේ හැම කම්පෝනන්ට් එකක පාර්ට් එකකම නම්බර් එක දීලා තියෙනවා. ඒක හරි වටිනවා. මොකද අපි හදිසියවත් අපි අතින් මොකක් හරි මේ කම්පෝනන්ට් එකක් පිච්චිලා මොන හරි කේස් එකක් කියොත් අපිට මේ අලුතෙන් ඒක දාගන්න මෙතන නම්බර් එක මේකේ ගොඩක් රට යට දාලා තිනවා මේ බෝඩ් එකේ. ඒක මම ගොඩක් දැකපු ලස්සන වැඩක්. ඉතින් එහෙම ගියාම අපිට තියෙන එක හැබැයි මේ SMD devices වල numbers අපිට එහෙම පේන්නේ නැහැ. මෙතන main microcontrollers නෑනේ. සාමාන්‍ය IC වලට තියෙන AMS 1117 3.3 volt regulator එකක් තියෙනවා. තමයි ඒ ටික තමයි මේකේ තියෙන්නේ. මේකේ මේ වොලියුම් කන්ට්‍රෝල් ටයිප් එක කියන්නේ පොටෙන්ෂියෝමීටර්ස් වල සේරම ටික තමයි මම හිතන්නේ මෙතන කනෙක්ටර් එකෙන් ඇවිල්ලා තියෙන. ඊටු සහ මේ ෆීඩ්බැක් එකක් ඇවිල්ලා මේ බෝඩ් එකේ ඉඳගෙන මේ ටික තමයි පේන්න තියෙන්නේ. නයිස් ඩිසයින් එකක්. ඉතින් ගන්න කෙනෙකුට සෑහෙන හොඳයි. මොකද රිපෙයාර් එකක් වුණත් තනියෙන් වුණත් කරගන්න පුළුවන්කම මේකත් එක්ක තියෙනවා. හරි එහෙනම් ඔහොම තමයි මේ පවර් සප්ලයි එකේ අවසාන වශයෙන් විස්තර ටික මට ගෙනහැර දක්වන්න වෙන්නේ. රයිට් ඉතින් ට්‍රාන්ස්ෆෝම් එකත් බොහොම නයිස්. හරි එහෙම තමයි තියෙන්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක නරඹුවාට.